අපි දෙවියන් වහන්සේට අපි යාඥා කරමු. අපි අද දවසේ දේව වචනය අපි බෙදා ගන්න යනවා. අපි දේව වචනයට අපි සූදානම් වෙනවා. හාලෙලූයා. විශේෂයෙන්ම දෙයක් කියනවා අන්තර්ජාලය ඔස්සේ අපේ සභාවේ මේ දේශනාව බලනවා. මම ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මගේ WhatsApp නම්බරයට ප්‍රශ්න දාන්න. ප්‍රශ්න කිව්වම ප්‍රශ්න විතරයි දාන්න ඕනේ. හරිද? මොකද අනිත් දේවල් දාන්න එපා. මම මගේ WhatsApp නම්බරේ කියන්නේ 077යි 639යි 82යි 84. අනිත් එක 070යි 50යි 78යි 224. මේ නම්බර්ස් දෙක අන්තර්ජාලය ඔස්සේ බලන්න යන්න පුළුවන්. ප්‍රශ්න මේ WhatsApp වලට වොයිස් රෙකෝඩ් වලින් එවන්න. අනවශ්‍ය දේවල් නම් දාන්න එපා. හරිද? මොකද සමහරක් අය අවශ්‍ය නැති දේවල් දානවා, කමෙන්ට් කරනවා අවශ්‍ය නැති දේවල්. හරිද? අවශ්‍ය නැති දේවල් දානවා. ඉතින් ඒ දේවල් අවශ්‍ය නැහැ. මොකද අපි සේවයේ දේවල් අපි යම් දේවල් අපි තීරණය කරනවා නම් ඒවා ඒවා අපි යාඥා කරලා ඒ දේවල් කරන්නේ. අනිත් එක තමයි කනගාටු වෙන දෙයක් තමයි පහුගිය සතිවල ගොඩාක් අය සමහර අය මට කෝල් කරලා කරදර කරා. ඒකට හේතුව තමයි ADC නිකායේ මම ඉන්න නිසා. සමහර අය කෝල් කර අලුතෙන් ලැබුණා වූ ඒ පත්වීම් ගැන කෝල් කර ගොඩක් අය කරදර කරා. මම සභාවයටත් කියනවා යාඥා කරන්න මං වෙනුවෙන්. මොකද ඇත්තටම ගොඩක් අය අනවශ්‍ය විදිහට අනවශ්‍ය ප්‍රශ්න අහනවා, අනවශ්‍ය දේවල්. ඉතින් අපි ඉන්නේ යහපත් ස්ථානයක, අපේ නිකාය යහපත්. හalleluya හalleluya. අපේ නිකාය ඒක යහපත්. ඒක මට ආශිර්වාදයක් නිසා මම මේ නිකායේ ඉන්නවා. හරිද? අපේ සිනිකායේ මම ඉන්නවා. ඒක මට යහපත්. ඒක මට යහපත්. අපේ සභාවේ ඔයගලන්ට ඒක යහපත්. හalleluya. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ බලන අයට කියනවා ෆෝන් නම්බර්ස් දුන්නේ ප්‍රශ්න විතරක් දාන්න. කෝල් කරලා අනවශ්‍ය දේවල් අහන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක හරි කරදරයක්. හරිද? අන්තිමට බැරි වෙන ෆෝන් එක ඔෆ් කරලා දීපා. හරි. අපි මේ වචනෙට යන් අපි ගිය සතිවල බැලුවා සුභාරංචිය දේශනා කිරීම ආත්ම දිනා ගැනීම ගැන. හalleluya. ඔගොල්ලෝ ගිය සතිවල සුභාරංචිය කිව්වද අනිත් අයට? කිව්වද? අනිත් අයට සුභාරංචිය කිව්වද? දැන් ඉතින් උත්තර නැහැ. මං හරි සුභාරංචිය කිව්වේ අත උස්සන්න. අපි යේසුස් වහන්සේ ගැන අනිත් අයට කිව්වා. අවංකව අත උස්සන්න. හොඳයි. කො සුභාරංචි කියලා නැහැ. ඔයා නෙමෙයි පිටිපස්සේ කෙනා. සුභාරංචි කියලා නැහැ. කිව්වේ නැහැ. කාටද කිව්වේ නැහැ? කිව්වේ නැහැ. දන්නේ? සුභාරංචි කියලා දන්නේ? සුභාරංචි කියලා දන්නේ. හරි. හොඳ ප්‍රශ්නයක්. සුභාරංචි කියන්න දන්නේ. සුභාරංචි කිව්වා තුස්සන් දන්නේ නැති කෙනා ආවේ. මම සභාවේ ඉන්න හැමෝටම කියනවා සුභාරංචි කියන්න. දැන් සුභාරංචි දන්නේ කියවෙක් කෙනාට තමයි මේ උත්තරේ. සුභාරංචි කියලා කියන්නේ කවදාවත් ඔයගොල්ලෝ සුභාරංචි කියනවා කියලා සභාව ගැන හෝ සභා පාලකයා ගැන හෝ කියන එක නෙවෙයි සුභාරංචි. සුභාරංචි කියලා කියන්නේ මොකද්ද? දන්නේ උත්තර දෙන්න. චතු මයික් කරන් කියනකොට දැන් ජේසුස් කියලා කිව්වම මයික් එක ඔන්න අහගන්න. චතු කියන්නේ නේද සුභාරංචි කියන මොකද්ද කියලා හරි කියන්නේ. යේසුස් වහන්සේ අපි හැම වෙලෙම මලවුන්ගේ දැනිලා මලවුන්ගේ දැක්ක අපේ පව් වරගෙන දැන් අපේ පව් වලට සමාව දෙන්න. තව එකට එකතු වෙන දේවල් තියෙනවා. ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් මැරුණා. මලවුන්ගේ නැගිට්ටා. හalleluya. සුභාරංචි කියලා කියන්නේ ජේසුස් වහන්සේ මරණයට වඩා මලවුන්ගේ නැගිටීම ගැන කතා කිරීම. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මොකකට වඩාද? මලවුන්ගේ
නැගිටීම. මොකද නවමැවිල්ලේ මිනිස්යාගේ උපත සිදු වුණේ යේසුස් වහන්සේගේ මරණයෙන්ද මලුන්ගෙන් නැගිටීමෙන්ද? මොකෙන්ද? මලුන්ගේ නැගිටීමෙන්. හalleluya. යේසුස් වහන්සේ දැන් අපි කියනවානේ පරණ මිනිස්යා පාපයට මැරුණා කියලා. පරණ කෙනා මැරුණේ යේසුස් වහන්සේ එක්ක. ඒකයි ඔයගොල්ලෝ කේන්ති ගියාම කියන්න එපා මම කාලකන්ණියේ මම පවුකාරේ. හalleluya. පවුකාරය දැන් මැරිලා. දැන් නවමැවිල්ලේ මිනිස්යා ඉපදුනේ යේසුගේ නැවත මොකෙන්ද? මොකෙන්ද? හයිය කියන්නේ මොකෙන්ද? නැගිටීමෙන්. ඒකයි උන්වහන්සේගේ මරණය නැවත නැගිටීම. ඒ වගේම අනිත් එක තමයි උන්වහන්සේ සමාවෙන්න මරණය තැන්පත් කිරීම මලවුන්ගෙන් නැගිටීම. ඒ වගේම ඕගොල්ලෝ කතා කරන බලවත්ම දේ තමයි යේසුස් වහන්සේ නැවතත් මේ පොළොවට එනවා. සභාව මොනවද කරන්නද? ඔස්සව ගන්න. හalleluya. අපි දැන් සූදානම් වෙන්නේ ඒකට. ළඟ ඉන්න කෙනාට සූදානම් වෙන්න. කියන්න ළඟ ඉන්න කෙනාට. කියන්න සූදානම් වෙන්න. හalleluya. හalleluya. ඉතිමත් එක්කනේ. කියන්නේ නිදි කිරා ගන්නවා කියන තට්ටුවක් දාලා කියන සූදානම් වෙන්න. ආයි කියන සූදානම් වෙන්න. ඒ වගේම ලාවට කියන්නේ මේ වගේ හොඳට තට්ටු කරලා කියන සූදානම් වෙන්න. right. අපි බලන්න මම ඔයාලට කීසති කිව්වා සුභාරංචි කතා කිරීම ආත්ම දිනා ගැනීම. right. අපි ටක්කල යන්න. දන්නවද මම ගිය සතියේ අන්තිමට මතක කරා ක්‍රියාපදේ එකේ යටින්. ක්‍රියාපදේ එකේ යටින් මම පටන් ගමු. ක්‍රියාපදේ එකේ යට කියවන්න. චතුර් කියවන්න ක්‍රියාපදේ එකේ අට. ක්‍රියා එකේ අට ක්‍රියා එකේ අට. නුඹ සුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න වූය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදේද සමාරියේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න වූ. හalleluya. බලන්න. නුඹ සුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල දැන් සුද්ධාත්ම වහන්සේ ඇවිල්ලා ඉවරද නැද්ද? ඉවරයි. දැන් ආයි කියන්නේ පා සුද්ධාත්මනී මා තුලට වඩින්න මගේ වඩින්න මා තුලට එන්න වඩින්න සුද්ධාත්ම වහන්සේට අමුතුවෙන් දැන් වඩින්න ඕනේ. මොකද සුද්ධාත්ම ඔයගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගත්තා නම් සුද්ධාත්ම වහන්සේ ඔයගොල්ලෝ දැන් මෙතන කියන නම සුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල. ඇයි ජේසුස් මේව කියන්නේ? මේක කියනකම් සුද්ධාත්ම වහන්සේ ඇවිල්ලාද හිටියේ පොළොවට? නෑ. ඉතින් ජේසුස් කිව්වා සුද්ධාත්ම වහන්සේ ආවම බලය ලබනවා. හalleluya. මම ඔයගලන්ට කිව්වා මේ බලය කියන වචනේ ග්‍රීක භාෂාවෙන් කියන්නේ ඩිනොමිස්. හalleluya. හalleluya. ඒකට ග්‍රීක වලින් කියන්නේ ඇයි මේක මේ ග්‍රීක කියන එක මම ලොකු දෙයක් නෙවෙයි. අර මුල් පිටපත්වල බයිබලේ ග්‍රීක වලින් තියෙන නිසා එතන බලය කියන එකට තියෙන්නේ ඩුනොමිස්. මේ ඩුනොමිස් කියන එකේ තේරුම තමයි වෙනස්කම් ඇති කිරීමේ මොකක්ද වෙනස්කම් ඇති කිරීමේ හැකියාව බලය. ඒ කියන්නේ සුද්ධාත්මවහන්සේ තුලට ඇවිල්ලා ඉන්න නිසා වෙනස්කම් ඕගලන්ට ඇති කරන්න පුළුවන්ද? පුළුවන්. හalleluya. ඕනම දෙයක් ඔයගලන්ට වෙනස් කරන්න පුළුවන්. ඇයි ඒ ඩුනොමිස් බලය ඔයගල තුලයි. හalleluya. ඒක නිසා සුභාරංචිය ඔයගොල්ලෝ ප්‍රකාශ කරන්න ගියාම මතක තියාගන්න මම ඔයගලන්ට ඉස්සතිත් කිව්වේ අපි කතා කරන සුභාරංචිය ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලෝ සුභාරංචිය කියන්නේ මැරිච්ච දෙවි කෙනෙක් ගැනද? මැරුණ කෙනෙක් ගැන නෙවෙයි. අපි කියනවාද රොබින් හුඩ් ගැන? රොබින් හුඩ් එනවා. නැත්නම් ටාසන් ගැන? ටාසන් එනවා වැලේ එල්ල කියලා. එහෙමද? නෑ. අපි මේ ගැන කවුරු ගැනද? යේසුස් වහන්සේ ගැන. මනුෂ්‍යයන්ගේ පාපේ ගත්තා වූ මැරිලා මලොන්ගෙන් නැගිට්ටා වූ ජීවමාන දෙවියන් වහන්සේ ගැන. හalleluya. ඕගොල්ලෝ
උන්වහන්සේ ගැන කතා කරද්දී බලන්න ඊට පස්සේ කියනවා නුඹලා බලය ලබන්නෝ ඊට පස්සේ එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදේහිද සමාරියේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නේ. ගෝණයට කියනවා ඔබලා යෙරුසලමේද සමාරියේද යුදේහිද පොළවේ සීමාව දක්වා. දැන් අද උන්වහන්සේ කියන ඕගොල්ලන්ට කියයි. ඕගොල්ලන්ගේ ගෙදරද අසල්වාසීන්ගේද මිනුවන්ගොඩද රටේ ලංකාවේද ඕස්ට්‍රේලියාවේද ඇමරිකාවේද පොළොවේ සීමාව දක්වා උෂාන් ඔයා වගේ සාක්ෂිකාරයා. හalleluya. ඒ කියන්නේ මොකද? ඕගොල්ලෝ ඕන තැනකට ගිහිල්ලා කියනවනම් ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටා. උන්වහන්සේ මලවුන්ගේ නැගිටලා දැන් ඕගොල්ලන්ව නව මැදිලා කරලා ඉවරයි. රෝගේ පාපිත ස්වභාවයෙන් ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ නැහැ කියද්දි උන්වහන්සේගේ බලය නිදහස් වෙලා මේ මිනිස්යාගේ ජීවිතවල මොනවද වෙන්නේ? පුදුම සහ වෙනස්කම්. ඇයි ඒ? ඩුනොමිස් කියන බලය ඕගොල්ලෝ කොහෙද තියෙන්නේ ඩුනොමිස් බලය? පාස්මගේ අතේ. අතේ බලය නෑ ඕගොල්ලන්ගේ ඇඟේ හැමතැනම තියෙනවා. තුන තියෙන නිසා ඕගොල්ලන්ගේ ඇඟේ හැමතැනම මොනවද ගමන් කරන්නේ? ඊයෙන් කියන්නකො මොනවද මං කිව්වේ මේ ඇදිරිගේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. ඇදිරිගේ කාලේ රෑට හරි දවල්ට හරි කටරන් නිදාගෙන බලන්න කුරුමිනියකින් කළාද කියලා. කතා කරන්න පොඩ්ඩක්. ටික්කො කුරුමිනියෝ කතා කරන්න. මොනවද ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන්නේ? සුදාතරවසේ ඉන්නේ. එතකොට මොන බලයද තියෙන්නේ? ඩුනමිස් කියන වෙනස්කම් ඇති කිරීමේ බලය. හැමතැනම ඔයගොල්ලන්ගේ අත්වල හැමතැනම. ඔයගොල්ලන්ගේ ඇස්වල ඒක නිසා නෙවෙයිද මේ ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදය මම මේක පෙන්නන්න යන්නේ නැහැ. ක්‍රියාපොතේ දෙකේ තුන මම මේක පෙන්නන්න යන්නේ අපි ඒකට යන්නේ වෙලාවම තියෙනවා. ක්‍රියා තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ යෝහන් හා පේත්‍රස් අර කොරා දිහා බලලා මොනවද කිව්වේ? අපි දිහා බලන්න එතන පේත්‍රස් සහ යෝහන් ඇස්සලා ඒ කොරා දිහා බැලුවා. ඇයි එහෙම බැලුවේ? ඇස් වලින් මොනවද ගමන් කරේ? ඩුනොමිස් වෙනස්කම් ඇති කිරීමේ බලය. හalleluya. ඒකයි මම ඔයගලන්ට කියන්නේ වැරදි වැඩ කරන මිනිස්සු දැක්කම ඒ අය දිහා පොදු විදිහට බලන්න. හalleluya. කවුරුන් දැක්කොත් ඔයගොල්ලෝ වැරදි කරනවා කියලා ඔයගොල්ලෝ තුර ඩුනොමිස් තියෙන නිසා ඔයගොල්ලෝ හොඳ විදිහට බලන්න. එතකොට ඕගොල්ලන්ගේ බලය නිසා එයා ඩුනොමිස් ගිහිල්ලා ඕගොල්ලෝ සුමාරංචිය කතා කළා වෙනස්කම් ඇති වෙලා පුදුම සහ ලකුණු සිදු වෙනවාමයි. හalleluya. ඇති. දැන් මම ගිය සතියේ පැහැදිලි කර නිසා ඇති. ක්‍රියා 4 දාට දාන්න. ක්‍රියා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 19 මම මේ කතා කරන්නේ ආත්ම දිනා ගැනීමට සුදුසුකම් තියෙන්නේ කාටද? ආත්ම දිනා ගන්න සුදුසු. දැන් සමහරක් අය හිතනවා ආත්ම දිනා ගන්න ඕනේ පාස්ටර් විතරයි. අපි පල්ලියට ආව stand up හිටගත්තා sit down හිටගත්තා ඒවා කිව්වද අපි යන්න කරනවා නේ? එහෙමද? අපි ඉන්නේ වට hands up උස්තුවා singing hallelujah 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 singing about ඔන්න දිවුරු කෑවා දසෙන් කොටස් දාන්න දැම්මා hallelujah pastor ජේසු පිටයි සමහරක් අය මට කියන්නෙත් නැතුව යනවා ඉරිදට ඔයගොල්ලෝ දන්නේ මම ඕගොල්ලෝ ගැන සභාවේ ඉන්නේ කියන්නේ නැතුව යන්න එපා මම පුදුම විදිහට කිකින් දුක් විඳිනවා මම ගෙදර ගියාම දැන් මට ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ගෙදර ගියාම මම කල්පනා කර ඉඳි මම හිතුවා අයියෝ අරයා මට කියලා ගියේ නැහැ. අරයා ඇයි දන්නේ මට කියලා ගියේ නැත්තේ? වෙන්දර කියලා නේද කියලා ගියේ නැහැ. ඉතින් ඊට පස්සේ කෝල් කරනවා. ඇයි වා මට කියලා ගියේ නැත්තේ? මං කිව්වේ මේ සභාව කරනවා කියන්නේ කසාදයක් බඳිනවා වගේ වැඩක් තමයි.
කියලා කියන තුනම තමයි. ඔව් ඉතින් කල්පනා කරන්න ඇයි කියලා කියන්නේ නැත්තේ මට. ඒකේ චර්ච් එකට එන්නේ ඕගොල්ලෝ දේවල් වෙනස්කම් ඇති කරලා දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න ඉගෙන ගන්න. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න ඉගෙන ගන්න. මේ සභාවේ තියෙන එකට අපි මේ හෝල් වලට බිල්ඩින් රේට් ගෙවාගෙන හරිද? ඒවා අලංකාරයෙන් තියාගෙන මේ විදිහට කරන්නේ ඇයි? මොකටද? ඕගොල්ලෝ ඇයි දේව රාජ්‍යයට මුදල් හරි වපුරන්නේ? මොකටද? මොකටද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒක තමයි මේ පොළොවේ තියෙන හොඳම දේ. හාලෙලූයා. දේව රාජ්‍යය ස්ථාපිත කරන්න. ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම දේ නිසා. ඕගොල්ලෝ හම්බ කරනවා. හම්බ කරන සල්ලි දේව රාජ්‍යයට වැය කරනවා. ඔබගේ කාලේ නාස්ති කළ සභාවට එනවා. ඒ අසෙන්ද මුඛවාඩම බුද්ධාගෙන එනවා. නේද? බස් ස්ටෑන්ඩ් වල හිටන් ඉන්නවා. ගෙදර උදේ නැගිටිනවා. පාසල් නැගි උදේ කිව්වට පස්සේ උදේමත් නෙමෙයි. කොහොම හරි නැගිටිනවා. ඔයගොල්ලෝ එනවා. සතිය දවස්වල වැඩක් කිව්වොත් කොහොම හරි එන්න උත්සාහ කරනවා. ඇයි මේ දේවල් කරන්නේ? මොකටද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය විහාරයි. හාලෙලූයා. හාලෙලූයා. අපි කටින් වගේම අපි ක්‍රියාවෙන් වෙන්නවා. දෙවියන් වහන්සේ තමයි අපේ එක කියලා. හාලෙලූයා. හාලෙලූයා. උන්වහන්සේ අපේ එක. right. ඒක නිසා ආත්ම දිනා ගැනීම මනුෂ්‍ය හැම කෙනෙකුටම හැම කිතුරුවෙකුටම තියෙන දෙයක්. දෙවියන් වහන්සේ හැමෝටම බාර දුන්න එක. ඔයගොල්ලෝ හිතන්නේ පාස්ටර් විතරක් කියලා ආත්ම දිනාගෙන ඉන්නේ කියලා නෑ. මොකද ඔයගොල්ලෝ තුන සින්නවා ඩුනොමික්ස් ඔයගොල්ලෝ තුන තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම මේ කියන්නේ සුදුසුකම තියෙනවද නැද්ද? කතා කරන්න තියෙනවද නැද්ද? තියෙනවා. අනේ මං සුදුසු නෑ. මාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ ගෙදරට වෙලා උයන්න. මගේ කැඳවීම උයන කෙනෙක්. උදේ නැගිට්ටා අර ඒ දවස්වල මම මතක ඒ කාලේ පොඩි කාලේ නාට්‍යයක් ගියා. පොල්ගා පන්ලීලසේන පිටිකොට පන්ලීලසේන. එතකොට එයා මොකද කරන්නේ ඇහිලා? මොකද කරන්නේ? පිටිකොට. ඔක මතකද ඒක? අපි චූටි කාලේ ගියේ නාට්‍යය. තේරුණාද? ඒ වගේ පොල්ගා පන්ලීලසේන අපි ඉන්නේ ඒකට. ඔයගොල්ලෝ නෑ. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම සුභාරංචිය කතා කරන්නේ. ඒකට සුදුසුකම ඔයගොල්ලෝ තුල තියෙනවා දෙවියන් වහන්සේ බලලා. අපි කියමු ක්‍රියා 4 දාට තමයි. තවද ඔහු ඔවුන්ගෙන්වා යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නෑ අපි 17 ඉඳලා කියමු. නොමුත් සෙනග අතරේ ඒ තව දුරට පතලව නොවන පිණිස මින්මතු කාටවත් මේ නාමයෙන් කතා නොකරන්ට ඔවුන්ට තර්ජනය කරමුයයි කීවෝය. ඒ කියන්නේ මෙතන මෙහෙම කියන්නේ පේත්‍රස් සහ යොහන් සුභාරංචි කියලා හවු වෙනවා. ඒ කාලේ සුභාරංචි කියන්නේ තහනම්. අතත් සමහරක් වෙලාවට තහනම්. අපි කොහේ හරි ගමකට සුභාරංචි කියන්නේ ගියාම මොකද කරන්නේ? දබම්බල. දුකඩු කඩනවා වත්තම. බල මේ ආවෙදන ආගම් මාරු කරවන්න බලාවෙ මේ බයිබල් කාර්ය මෙහා මෙතන පල්ලි හදන කුඩු කරනවා. තොපේ කකුල් කඩනවා. තොපේ අඬු කඩනවා. අදත් අපිට කියනවා. ඒ වගේ පේත්‍රස් සහ යොහන්ම ගත්තා ගමනත් තොපි කියන්නේ ආයි මේ නාමය ගැන කිව්වොත් එහෙම තොපි දැනගන්නේ තොපිව හොයාගෙනවා දානවා නඩු. පේත්‍රස් සහ යොහන්ට මොකද කරේ? ඒගොල්ලන්ව මුලා දැණි වැඩි මහල්ල ඒගොල්ලන්ගෙන ගෙනිච්චා. ගෙනල්ලා ගෙනිහිල්ලා ඒගොල්ලන් කියන එපා සුභාරංචි කියන පටන් තර්ජනය කරනවා. හරිද? ඊට පස්සේ 17 වෙනි පදයේදී ඒ කියනවා ඔක්කොම කියන්නේ නැහැ මම 17 කියන්නම්. ලොකු සෙනග අතරේ ඒ තව දුරට පතර නොවන පිණිස මින්මතු කාටවත් මේ නාමයේ කතා නොකරන්ට ඕට තර්ජනය කරමු යයි කිව්වෝය. මම මේ කියන්නේ ක්‍රියා 4:17. ඒගොල්ලෝ කතා වෙනවා අපි මේගොල්ලන් කියන තර්ජනය කරමු ආයි කවදාවත් මේ නාමයෙන් කතා කරන්න බෑ. දැන් කප්පනේ ඇවිල්ලා කිව්වොත් එහෙම අපේ තර්ජිත කියන්නේ සුභාරංචිය කපනවා කොන්නේ. අනේ මගේ මොකද කොච්චර අමාරුවෙන්ද මගේ කේස ගල්ලානේ මම හදාගත්තේ. හරි මම කියන්නේ
ඒගොල්ලෝ මොකද කරේ? හාලෙලූයා. තර්ජනය කරන්නේ කිව්වය. තවද ඔවුන් ගෙන්වා. ඒ කියන්නේ පේත්‍රස් යෝහන්න ගෙන්වලා කිව්වා. මොකක්ද කිව්වේ? කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නුගන්වන ලෙසද ඔවුන්ට ඥාඥා කළෝය. ආඥා කළ. හරියට චතු. යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම දාටේ. තවද ඔවුන්ගෙන්ම යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නුගන්වන ලෙසද ඔවුන්ට ආඥා කළෝය. කතා කරන්න බෑ. ආයි ඒ නාමය ගැන කොහෙවත් කියන්නත් බෑ. උගන්වන්නත් බෑ කියලා තර්ජනය කළා. ඔන්න බලන්න. පේත්‍රස්ගේ යෝහන්ගේ උත්තර. නමුත් පේත්‍රස්ද යෝහන්ද ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන් දීම දෙවියන් වහන්සේ ඉදිරියේ හරිද කියා නුඹලාම විනිශ්චය කරපාන. බලන්න. උඹලට ඇහුම්කන් දෙනවට වඩා දෙවියන් වහන්සේට ඇහුම්කන් දීම හරිද කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය කරපාන. හාලෙලූයා. ඔබ දන්නවද? මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාවලින් පස්සට අඩිය ගන්නවා මේ සුළු කාරණා නිසා. කවුරුහරි උඹලට ස්මාරංචි කියන්න එපා. හිරේ දානවා. වැඩි ඕනේ. අපි දැන් හිතමු කොරෝනා කාලේ ඇඳිරි නීතිය. අපේ පල්ලියේ සභාවේ මළගෙයකුත් තුනා. ඒ මළගෙදරදී ඇඳිරි නීතියෙන් නමුත් අපි පොලිසියෙන් අපිට අවසර අරගෙන අපි ඒ දේ කරා. ඔබ දන්නවද සමහර අය බය මොකකටද බය? අපි රටේ නීතියට ගරු කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. රටේ පොදු නීතියක් තියෙද්දි අපි නීතියට ගරු කරන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩේ තමයි අත්‍යවශ්‍යම සේවය. හාලෙලූයා. අනිත් එක රජවරුන්ගේ පැමිණීම හරි වැදගත් වෙන. ඒ කියන්නේ රජ කෙනෙක්ගේ පැමිණීම හරි වැදගත්. අපි පුත්‍රයෝ නිසා අපි හැම දෙයකම මොනවද වෙලා තියෙන්නේ? නිදහස්ද නැද්ද? නිදහස්. ඕගොල්ලන්ට මම බය වෙන්න එපා කියන්නේ මොකටද? අපිට ලෙඩ හැදෙන්නේ නැති නිසා. ඇයි අපි මාස්ක් දාන්නේ? අපි මාස්ක් දාන්නේ අපිට කොරෝනා හැදේ කියලා බය නෙවෙයි. කොරෝනා. ඒකටද? ඔබට මාස්ක් දාන්නේ කොරෝනා හැදේ කියලා බයද? චී දාන්න එපා එහෙමනම්. ඊයක්. ඔයගොල්ලෝ මාස්ක් දාන්න ඕනේ අනිත් අයට බාධාවක් නොවී ඉන්න. නැත්තම් ෆුඩ් සිටි එකකට යන්න නැහැ. එළිය. හරියට නිකන් මාස්ක් එක දැම්මේ නැත්තම් කොරෝනා වගේ. කොහේ හරි තැනකට යන්න පුළුවන්ද? නැහැ. එතකොට අපි මිනිස්සුන්ට බාධාවක් වෙනවා. ඔයගොල්ලෝ බස් එකේ නෑ ඉන්නවනම් සමහරවිට බස් එකේට ඔයගොල්ලෝ මාස්ක් එකක් දාන්න දුක් ගියොත් ඒක අනිත්යට බාධාවක්. මේ බාධාවක් කියන්නේ ඔයගොල්ලන්ව නග ගන්නයි මිනිස්සු කෑ ගහන්නයි ඊට පස්සේ ඔයගොල්ලෝ බස්සත් බහින්න කියලා බහින්නයි. නේ බාධාවක්. ඒ නිසායි අපි මාස්ක් එක දාන්නේ. නැතුව කොරෝනා හැදෙයි ඔයගොල්ලෝ ළඟ ඉන්න කෙනෙක් හිටියොත් අපිට බෝ වෙයි. චීයා. එහෙම හිතනවද ඔයගොල්ලෝ? එහෙම හිතනවද? එහෙම හිතන්නවත් එපා. මොකද ඕගොල්ලන්ට එහෙම හැදෙන්නේ නැහැ. ඇයි ඒ? මං ඉස්සෙල්ලා මොන බලයද තියෙන්නේ? වෙනස් කරන්න පුළුවන්. ඕගොල්ලෝ තියෙන ජීවනය. ඒක බලා ගන්න පුළුවන් මෙතනට ඇත්තටම දැන් කොරෝනා කෙනෙක් ආවනම්. කට්ටිය මීටරේ. ඔක්කොම මීටරේ. පාස්ටර් දේව බලය ඇත්ත පාස්ටර් යාඥා කරන ලෙඩ සුව වෙනකන් ඇත්ත පාස්ටර් අපිට ඇති වෙලාවක කරගන්න. නෑ ඔයගොල්ලෝ දැනගන්න. මේක සෙල්ලමක් නෙවෙයි මේක ඇත්තක් නේ. හාලෙලූයා. මේක ඇත්ත. ඒක නිසා මම ඔයගලන්ට කියනවා අපි ක්‍රියාත්මක වෙන්න ඕන තැනදී අපි ක්‍රියාත්මක විය යුතුමයි. නිකන් හරි අර මලගේ දවස්වල මම ආයිත් කියනවා. මමත් හිතුවනම් එහෙම ඇතිරි නීතිය රාග මිදලා එන්න ඕනේ. ඇතිරි නීතිය එන්න බෑ.
අර මිනිස්සු කොච්චර අසරණ වෙයිද නේ ඔයගොල්ලෝ දැනගන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩේ උදෙසා අපි ඕන වෙලාවක ලෑස්ති වෙන්න හාලෙලූයා පාස්ටර් එතකොට ඇඳිරි නීති වෙලා එළියට බැලලා උස්සන් කියලා හිරේ දාපො දාපොනේ ඒක ලොකු දෙයක් නෙවෙයි ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් වැඩ කරලා එහෙම දෙයක් ඒ කියන්නේ මම කියන්නේ මෝඩ විදියට එළියට බහලා වැඩ කරන්න කියන එක නෙවෙයි අත්‍යවශ්‍ය දෙයකදී අපි අත්‍යවශ්‍ය කාරණා කිරීම ඒක වැරද්දක් නෙමෙයි දේව රාජ්‍යය හාලෙලූයා ඔයගලන්ට පුළුවන් දෙවියන් වහන්සේව පුදුම හිතෙන වැඩ කරන්න මෙහෙම බයිබලයේ මිනිස්සු වැඩ කරලා තියෙනවා හාලෙලූයා ආයෙ කියන්නේ 18 තවද ඔහු ඔවුන්ගෙන්වා යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද නුගන්වන ලෙසද ඔවුන්ට ආඥා කළෝය. නමුත් පේස්රස්ද යොහාන්ද ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන් දීම දෙවියන් වහන්සේ ඉදිරියේ හරිද කියා නුඹලාම විනිශ්චය කරපන්න. ඊට පස්සේ මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්න අපට නොපුළුවන්නේ කීවෝය. හාලෙලූයා! හාලෙලූයා! අපි ඇසූ දුටු දේ ගැන කියන්න නැතුව ඉන්න බෑ. ඒගොල්ලෝ මොකක්ද දැක්කේ? පේත්‍රස් යෝහන මොකක්ද දැක්කේ? යේසුස් වහන්සේ මැරෙනවා දැක්කා. ඒ වගේ මේගොල්ලෝ තව මොනවද දැක්කේ? යේසු මලවුන්ගේ නැගිටලා ඉන්නවා දැක්කා. ඊළඟට අනිත් දේ මොකක්ද දැක්කේ? අනිත් මොකක්ද දැක්කේ? දැක්කේ. මොකක්ද? ස්වර්ගයට යේසුස් වහන්සේව ඔස්ව ගන්නවා දැක්කා. පේත්‍රස් යෝහන් කතා කර කර ඉඳි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා මම යනවා. කියක් උන්වහන්සේ පොළවෙන් අඩිය ඉස්සන ඒගොල්ලෝ දැක්කද නැද්ද? දැක්කා. ඒකයි කියන්නේ අපි අසුදුදු දෙයකට දකින්න නැතුව ඉන්න බෑ. හිරේ නෙමේ මොකේ ධර්ම කියන්නේ නැතුව ඉන්න බෑ. ඔව් කියන්නේ නැතුව ඉන්න බෑ. කියන්නේ මම ඔයගලන්ට කිව්වා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්න ඕනේ. අපි ඕන වෙලාවක දේව රාජ්‍ය වෙනුවෙන් වැය වෙන්න ඕනේ කියලා. ගොඩක් අය මට කියන්නේ මොකක්ද දන්නවද? ඔව් පාස්ටර්, ඔයා ඉතින් බැඳලා නෑනේ. ඔක හරි ලොකු දෙයක්. ඔයා ඉතින් පාස්ටර් එහෙම නෑනේ මොකුත්. ඒක නිසා ඔයාලට ඕන වෙලාවක එන්න පුළුවන්. පේත්‍රස් ගියන් බැඳලා හිටියේ. පේත්‍රස් බැඳලා හිටියේ. එයා බැඳලා හිටියේ. බයිබලයේ කියනවා එයා බැඳලා හිටියේ. ඔගොල්ලෝ දැනගන්න. පාස්ටර් මට පවුලක් ඉන්නෝනේ. මට අම්මා කෙනෙක් ඉන්නවා, මට තාත්තා කෙනෙක් ඉන්නවා, මට දරුවෝ ඉන්නවා. අපි ඒගොල්ලෝ ගැන හිතන්න ඕනේ. ඕගොල්ලන්ගේ පවුලේ 100ක් 200ක් නෑ. අපි ඒගොල්ලෝ ගැන හිතන්න ඕනේ. මම පෙන්නන්නද බයිබලෙන් හිතන්න එපා කියලා ජේසුස් කිව්වා කියලා. මැතිව් 10 වෙනි පරිච්ඡේදය. ඔන්න බලන්න. ජේසුස් කිව්වා එච්චර ඒ ගැන හිතන්න එපා කියලා. මැතිව් 10 වෙනි පරිච්ඡේදයේ 10:34 ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලන්ගේ පවුල් වලට ආශිර්වාදය කියන විදිය. ඕගොල්ලෝ හිතන් ඉන්නේ බැඳීම් එක්ක එකට බැඳිලා ඒ බැඳීම් එක්ක ඒ සම්බන්ධතාවයන් දෙවියන් වහන්සේගේ ක්‍රමය අනුව ගෙනියන්න ඕගොල්ලෝ දන්නේ නැහැ. තේරුණාද? සම්බන්ධතාවයන් දෙවියන් වහන්සේගේ ක්‍රමය අනුව ගෙනියද්දී ඕගොල්ලන්ත් එක්ක සම්බන්ධ වෙන අයගේ ජීවිත අසාර්ථක වෙන්නේ නැහැ. හalleluya. right. කියන්නේ 10:34. පොළොවේ සමාදානය දෙන්න මම ආවෙමි නොසිතන්න. පොළොවේ මොනවද නේද දාවේ නැත්තේ? කවුද මේක කියන්නේ? කවුද කියන්නේ? හරියට කියනකොට ගානද? කවුද මේක කියන්නේ? ඕගොල්ලන්ගේ හොඳ කටවල් තියෙනවනේ. මාළු මුදලාලි ගේ ළඟ පාස් වුණාම අයියේ ඉන්න අත ගන්නවා මාළෝ කියලා ඔයගොල්ලෝ දුවනවා නේද? මන් දාන්නත් සමන්දීම දුවනවා. හරිද? නෑ ඒ මං එහෙම කිය ටිකක් වේග ටිකක් හරි වේග. ඔය එක්කෙනාගේ ශරීරය එකක වගේ. එයා ටිකක් වේගෙන් යනවා. නේ. එයාත් එහෙම තමයි. හරි. ඔයගොල්ලෝ
පල්ලිය ළඟට පල්ලියට ඇවිල්ලා ජේසු කියලා කියනකම් අය ජේසු කියලා කියන්න බැරි. හalleluya. ජේසු කියලා කියන්නේ මේක කියන්නේ ආයි කියන්නේ මැතිව් 10:34 කියන්නේ. පොළොවේහි සමාදානය දෙන්න මම ආවෙමි නොසිතන්න. පොළොවේහි සමාදානය දෙන්න මම ආවේ නොසිතන්න. කවුද මේක කියන්නේ? දැන් කියන්නේ කවුද කියන්නේ? ජේසු. හalleluya. ජේසු කියනවා මම ආවේ නැහැ පොළොවේ සමාදානය දෙන්න. දැන් කියන්නේ සමාදානය නොව කඩුවක් දෙන්න ආවෙමි. සමාදානයේ මොකක්ද දෙන්නද ආවේ? කඩුවක්. මොකටද? අපබලක්කමද? ඒකට නෙමෙයි. මම තේරුම් sorry. මම තේරුම් කළ දෙන්න මොකකටද කිව්වේ කියලා. හරි. ආයි කියන එක තුවම ඉන්න ගමන් ඉංග්‍රීසි කියන කමන්නේ. පැටිච්ච වවුල කියන්නේ. සමාදානය නොව කඩුවක් දෙන්න ආවෙමි. සමාදානය නෙමෙයි. මම දෙන්නාවේ කඩුවක්. කියන්නේ මක්නිසාද මිනිසියෙකු තමාගේ පියා සමගද දුව ඇගේ මව් සමගද යෙහෙලි ඇගේ නැන්දා සමගද ભેද කරවන පිණිස ආවෙමි. අපි හිතන් හිටියේ මේ ජේසු ප්‍රේමයේ පිරිච්ච කෙනෙක් කියලා. පේනවා නේද? අපි දන්නේ නැති මේ බයිබල් පදේ මේක මෙච්චර කල් කොහෙද තිබ්බේ? මේක කොහෙද මෙච්චර කල් ඉඳලා බලන්න. අම්මෝ ජේසුගේ හැටි අප්පා බලන්න කඩුවක් දෙන්නලු ආවේ. ඒ මතකට කාට ගහන්නද? පියා සමග දුව. පියා සමග දුව. මනුෂ්‍යයා තමාගේ පියා සමග දුව ඇගේ මව් සමගද? යෙහෙලි ඇගේ නැන්දම්මා සමගද? මොලේලි නැන්දම්මලයි. සමගද? ભેද කරා. බලන්න ජේසු අප්පා කරන දේ මේ ජේසු දෙනවනේ මේ ප්‍රශ්නේ ඇති කරේ. ඔක බයිබල් වැඩි කියවන්න නැති නිසා මේ බයිබල් පදේ හැංගිලා නේ මෙච්චර කතා විතර තියෙන්නේ. මේ ජේසුගේ හැටි කියන්නේ. ભેද කරවන පිණිස ආවා. ජේසු කියනවා මම ભેද කරවන පිණිසයි ආවේ. ભેද කරන පිණිස. මම තේරුම් කරලා දෙන්නම් මොකද්ද මේ ජේසු ඇති කරන ભેදේ කියලා. ඉදිරි ටික කියවන්න. මිනිසියෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝ. මිනිසියෙකුගේ සතුරෝ කවුද? අල්ලපු ගෙදර අක්කා. එහෙමද කියන්නේ? නෑ. මගේ සතුරා පාස්ටර්, මගේ සතුරා අර්කි. ඕකිට පේන්න තමයි මම ඔක්කොම දේවල් කරන්නේ. මම මාලයක් ගන්න ඕකිට සෙකන්ඩ් නෝයි. ජේසු එහෙම කියනවද? නෑ. මිනිස්සෙකුගේ සතුරෝ නම් කවුද? ඔහුගේ ගේ වැසියෝය. ඉතුරු ටික කියන්තිස මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. අන්න බලන්න. ආයි කියන්නේ ඒක. මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. ආයි කියන්නේ. මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. ජේසු කියනවා මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නැහැ. ඒ කියන්නේ මේකේ මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ ජේසුස් වහන්සේගේ පණිවිඩය ගෙනියද්දී ඕගොල්ලන්ගේ දෙමව්පිය ගෙදරින්ම තමයි ඕගොල්ලන්ට පළවෙනි බාධා වෙන්නේ. ඒකයි ඊට උඩපදේ කියන්නේ. චතු උඩපදේ කියන්නේ. මිනිස්සෙකුගේ සතුරෝ නම් ඔහුගේ ගෙයි. ඒකයි ජේසුස් අර ඊට උඩපදවල කියන්නේ පියා සමගද දුව තමාගේ පියා දුව සමග මව සමගද පියා දුව සමගද මව සමගද යෙහෙලියගේ නැත්ත සමගද ભેද කරවන පිණිස ආවා කියලා කියන්නේ ඇයි? ඒ සමහරක් දෙමව්පියෝ කැමති නැහැ ළමයා දේව සේවය කරනවා. එක්ක පුතා දේව සේවය කරනවට කැමති නැහැ. දුව දේව සේවය කරනවට කැමති නැහැ. අපි කියනවා දේව සේවයට ගියාම කියනවා රෑ ආඥාවක් දාගන්න. රෑ ආඥාව. ගෙදරින් කියනවා යන්නේ ආ රෑ තිස්සේ. ගෑන ළමයන් නම 6 වෙනි ගේ ඇතුලේ ඉන්න ඕනේ. ඒ මොකටද 6 වෙනි ගේ ඇතුලේ ඉන්න ඕනේ? දේව සේවයට යන්නේ. පිල්ල වෙනවා.
උසයි යන්න. ඒක නිසා 6 වෙද්දි ඉන්න ඕනේ. ගාන්ට ඉර ඔන්න මෙන්න බහගෙන යද්දි ඉන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ දන්නවද මම මේ කියන්නේ රස්තියාදු ගහන එක නෙවෙයි. රස්තියාදු ගහනවා ඔයගොල්ලන්ගේ ළමයින්ව එහෙමම කරගන්න. 6 නෙවෙයි 5 වෙද්දි එන්න කියන එක. දේව රාජ්‍යයේ වැඩේ ඒකයි ජේසු මෙතනදී කියන්නේ මට වඩා කාටද? මට වඩා අම්මට හරි තාත්තට හරි ප්‍රේම කරනවා නම් ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? මගේ රාජ්‍ය වෙනුවෙන් වැය වෙනවට වඩා වෙන දෙයකට වැය වෙන්න එපා. ඕගොල්ලෝ වෙන දෙයකට වැය වුණාම ඕගොල්ලන් ගෙදරම ඕගොල්ලන්ට සතුරෝ වෙනවා. හalleluya. සතුරෝ වෙනවා. ඊට පස්සේ කියන්නේ මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්න අපට සුදුසු අයිය කියන්නේ 37 කියන්නේ 37 මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. ඔන්න ඔක්කොම එනවා. මට වඩා පුතාටවත් දුවටවත්. හalleluya. ඉස්සල්ලා කිව්වා අම්මට තාත්තටවත් ප්‍රේම කරන්න මට සුදුසු නෙවෙයි. දැන් මෙතන කියනවා අම්මලාටත් කියනවා දෙමෝපියන්ට කියනවා මට වඩා. බලන්න ජේසුගේ ආදරේනේ. ඔබට හිතෙන්නේ ජේසුගේ ආදරේ කොයි වගේද කියලා? ජේසු කියනවා මට වඩා. අම්මට හරි තාත්තට හරි ආදරය කරනවා නම් එයා මට සුදුසු නෑ. ජේසු කියනවා එයා මට සුදුසු නෑ. එයා මට සුදුසු නෑ. මම ආයෙත් කියනවා මේක දෙමෝපියන්ට මේක අන්තර්ජාලය ඔස්සේ බලන එකක් කියනවා. මම මේක කියන්නේ මොනවද? ළමයින්මයි අම්මලාමයි වෙන් කරන්න ભેද කරන්න නෙවෙයි. මේ දෙක කියන්නේ මොකටද? ජේසුස් කිව්වා මම ભેද කරන්න පිණිස ආවා කියලා. හැබැයි දේව රාජ්‍ය වෙනුවෙන් මම මේක බලන් ඉන්නට කියනවා. ඕගොල්ලන්ගේ ළමයි දේව රාජ්‍ය වෙනුවෙන් කැප වෙනවන දවස් ගණන් වුණත් ඒ ළමයි මේකට කැප කරවන්න. හalleluya. හalleluya. ළමයිටත් මම කියනවා. ඔබලා දන්නවද දේව රාජ්‍ය වෙනුවෙන් මම දන්නේ බයිබලයේ කියන හැටියට නම් ඒක දේව රාජ්‍ය වෙනුවෙන් නම් ඒ අකීකරුකම් කිසි ප්‍රශ්නයක් නැහැ. හalleluya. හැබැයි රස්තියාදු ගහන්න නම් දෙමව්පියන් උඩට තතින් ඉන්න. හැබැයි ඔයගලගේ ළමයි දේව රාජ්‍යයේ වැඩට නම් වැය වෙන්නේ. ළමයින්ව 8-9 වෙද්දි ගෙදර ඉන්න ඕනේ. එහෙම එපා. ළමයිගේ සුරක්ෂිතතාවය ගැන හිතන්න. හැබැයි දේව රාජ්‍යය තමයි එක. ඒකයි ජේසු විතර කියන්නේ. පොළවේ සමාදානය දෙන්න මම ආවේ නෑ. මං ආවේ වේද කරවන්න. ඒ කියන්නේ ඔයගලෙන් ගෙදර දරුවෝ දේව රාජ්‍ය වෙන වැය වෙද්දී ඔයගොල්ලෝ හිතන්න එපා මේ ළමයිගේ ජීවිතවල මෙහෙම කියලා මොනවා වේද කියලා. මුකුත් වෙන්නේ නෑ. ඒ ළමයි දෙවියන් වහන්සේගේ ආලේපේ තුලින් ළමයිගේ අනාගතය සුරක්ෂිත වෙනවා. මම නෙමෙයි කිව්වේ ජේසු. පාස්ටර් මගේ ළමයි බලන් ඉන්නවා පාස්ටර් මට ඒ හින්දා මේ වෙලාවට යන්න ඕනේ. මෙතන කියනවා 37 කියනවා. මට වඩා පියාටවත් මව්ටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත්. මට වඩා ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාවකට වඩා ඔයගොල්ලන්ගේ ළමයි කියනවා නම් ඔයගොල්ලන්ට අම්මේ තාත්තේ මේ වෙලාවට පල්ලියෙන් එන්න ඕනේ. මේ වෙලාවට දේවල් කරන්න ඕනේ. ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයගොල්ලෝ කීකරු වෙන්නේ ජේසුටද? දරුවන්ට. ඔයගොල්ලෝ කීකරු වෙන ඒ දන්නවද මම මේව කියන්නේ? ඔයගොල්ලෝ කීකරු වෙන දේ ඔයගොල්ලෝ පාලනය කරන්න ගන්නවා. හalleluya. ඔයගොල්ලෝ පවුලක් හැටියට නම් ඔයගොල්ලෝ දෙවියන් වහන්සේට සේවය කරන්නේ. වේලාව කලාව බලන්න එපා. වේලාව බලන්න එපා. දේව රාජ්‍යයේ පණිවිඩය නම් ඔයගොල්ලෝ ගෙනියන්නේ වෙලාව බලන්න එපා. හේතුව ඇයි? මට වඩා කිසි දෙයකට ජේසු කියන ප්‍රේම කරන්න එපා. එයාව මට සුදුසු නෑ. හalleluya. හalleluya. එයාව මට සුදුසු නෑ. එයාව ජේසු කියනවා මට සුදුසු නෑ එයාව. ඉතින් එනවා සුදුසු නෑ තමයි. ඊටට කියනවා තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. තමාගේ කුරුසිය අරගෙන ඉන්නේ නැති අයවත් මට ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මම ඉස්සෙල්ලා කිව්වේ
ඕගොල්ලෝ දේව රාජ්‍ය වැඩට යද්දී ඕගොල්ලන්ගේ ළමයි කියයි මොකක්ද නේ ඔබ ආවේ පල්ලි මේ ගෙදර කන්නත් දැන් සමහරට මහත්තයා කියයි මොකක්ද අප්පා මොකක්ද මේ කරන්නේ මොකක්ද යෝධිය මේ කරන්නේ පල්ලිය බයිබලය මොකක්ද මේක පාසත් එක විතරක් ඕක දන සමහර පිරිමිය එහෙම කියනවා ඉතින් මම චර්ච් එකේදී සමහරක් ගෑනු ඇහුව ටකලයවනවා පල්ලියට බැලලා මෙහෙන්න බා ඔගොල්ලෝ දැනගන්න තමාගේ කුරුසිය කියන්නේ තමාගේ කුරුසිය රැගෙන මානව නේද නැත්තා මස්සුමවි 39 කියන්නේ තමාගේ ජීවිතය ආරක්ෂා කරන්නාට ඒක නැති වේ. මා නිසා තමාගේ ජීවිතය නැති කරන්නාට ඒක සම්භව වේ. බලන්න. දැන් ඕක මම කිව්වනම් තමයි ප්‍රශ්නේ. දැන් මේක බයිබලයේ පේනවද? ඇත්තද? මේක ජේසුස් කිව්වේ. ඒක ෂුවර් නෑ. මේක පාස්ටර් අතින් දාලා කියපු එකක්ද දන්නේ නෑ. ඕගලගේ බයිබලයේ එක තියනවද නැද්ද? මොකද ඕක මම කිව්වම ඔය ඉතින් පාස්ටර් පඬිතුයිනේ. අපිව කැප කරවන්න හදනවා. දැන් ඔයගලගේ බයිබලයේ ටික තියනවද? තියෙනවා. රයිට්. හොඳයි. බලන්න තමාගේ කුරුසිය රැගෙන මානෝනේ නැත්තා සුළුවේ තමාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නාට ඒක නැති වෙයි. ඔයගොල්ලෝගේ ජීවිතය ගැන හිතලා නම් පොඩ්ඩක් හිතන්න. මම ඔයගලන්ට මෙහෙම දෙයක් කියන්නම්. ප්‍රභාකරන් යා යුද්ධ කරපු කාලේ මිනිස්සු බෝම්බ පැදගෙන කොළඹ ආවා උගුරව ගත්තා. තරුණ ළමයි තුවක්කු අරගෙන යාපනයේ ඒ කිලිනොච්චි වෙඩි තියනවා. වෙඩි තියාගෙන තරුණ පොඩි ළමයි යුද්ධෙට පුහුණු වෙනවා. මරාගෙන මැරෙන අය අපි හමුදාවයත් එක්ක ඔය සමාන හමුදාවේ අය කියන්නේ අපි යාපනයේම ගියා අපි කතා කරා එක හමුදාව කෙනෙක් කියනවා එක සැරයක් පොඩි ළමෙක්ට බෝම්බයක් බන්දවල ආවලු හමුදාවේ කැම්ප් එකකට එව්වලු මේ පොඩි කෙනෙකුට බෝම්බයක් බන් ඇඟේ ගියා කළා ආවලු ඒ ළමයා අඬන්නේවත් නැහැලු ඒ ළමයා hina වෙවි හොදට ආවලු හමුදාවයට තේරුණාලු මේ කියන්නේ ළමයාගේ ඇඟ දිහා දැක්කම මේගොල්ලන්ට තේරෙනවනේ මෙයා බෝම්බයක් කරන් තමයි එන්නේ කියලා ඔබ දැනගන්න ඒ විදියට hina වෙවි බෝම්බ වැදගෙන එන්න තරම් ඔගොල්ලෝ දැන් පෞගේ කාලේ පල්ලි වල හොටෙල් වල බෝම්බ කිව්වොත් ඒගොල්ලෝ බලන්න යන විදිය hina වෙලා අතට අත දීගෙන නේද? ඒ මදිවල කාලක් යනවා බෝම්බ පුරව ගන්න. ඕගොල්ලෝ වගේ නම් අයියෝ ඕගොල්ලෝ වගේ යන අන්න මෙයාගේ මොකක් හරි එකක් තියනවා කියලා. ඒ මිනිස්සු එහෙම නෙමෙයි. hina වෙවි යනවා. අතට අත දීලා දාඩිය දාලා නැහැ. ඕගොල්ලෝ වගේ නම් මොනවා රතු වෙනවා. දාඩිය දාලා මැරෙනවා. ඕගොල්ලන්ට කොහොමද කරන්න බෑ. දැන් මේක පුරනවා. නේ ඔගොල්ලෝ දැනගන්න කොහොමද ඒගොල්ලන් මේ විදිහට හැදුවේ? බයක් නැතුව hina වෙලා අතපත දීගෙන ගිහලා මිනිස්සු ගොඩක් ළඟට ගිහලා මරාගෙන මැරෙන්න තරම් ඒගොල්ලන්ගේ හිත කොහොමද හැදුවේ? ඒගොල්ලන්ගේ ඒ මොරල් එක හැදුවේ ඒගොල්ලන්ට දාපු ඉකින් වලින්. හිතන්න අයහපත් දේ දාලා ඔළුවට එච්චර විනාශයක් කරන්න යක්ෂයාට පුළුවන් නම් අපේ මේ වචනය තුලින් මම ඔයගලන්ට කියනවාද බෝම්බ බෙදන්න කියලා මැරියල්ල කියලා? එහෙම කියනවද? එහෙම කියන්නේ ජේසුස් එහෙම කිව්වද? ජේසුස් කිව්වේ කඩුවක් දෙන්න ආවා කියලා මේ ඇත්ත කඩුවක් නෙවෙයි. ජේසුස් කිව්වේ මොකද්ද? උතුම්ම දේ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙන බැවීම. ඒ කඩුව තමයි දෙවියන් වහන්සේගේ වචනේ මම ඒක උඹලට දෙනවා. මේ වචනේ උඹලා ජීවත් වෙද්දී උඹලා ભેද වෙනවාමයි. සමහර ගෙවල් වල අම්මා තාත්තලා ඉන්නවා ළමයා දේව වචනේ කතා කරොත් කරහන බොරු බයිලා කියවන්න ඕනොර නෑවද බොරු බයිලා. ඒ අම්මා තාත්තා ඉස්සරහට ගුණවර්ධනයක් කිව්වනම් හොඳයි පුතේ. hina වෙනවා. ඔබට දැනගන්න. ජේසුස් කිව්වේ කඩුව කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අපිට දුන්නේ වචන ජීවත් වෙද්දී අපිට ඒ ඇතුලේ පුළුවන්. ඒකයි කිව්වේ මට වඩා අම්මට හරි තාත්තට හරි දරුවෝ කී කරොත් යා මට ඕනේ නැහැ. ඇයි ඒ?
පාස්ටර් පල්ලියට බෑ පාස්ටර් මගේ ළමයි කියනවා පාස්ටර් පල්ලිය යන්න එපා කියලා. පාස්ටර් මගේ අම්මලා තාත්තලා කියනවා පල්ලිය යන්න එපා කියලා. දැන් මම මොකද පාස්ටර් කරන්න ඕනේ? දැන් මම මොකද කරන්න ඕනේ? දැන් මම කිව්වොත් අකීකරුව වෙන්න කියලා. එහෙමනම් ඉතින් ඒක එහෙමනම් මම වෙන විකල්පයක් දාන්න ඕනේ. එහෙම වුණොත් මට ගෙවල් හදලා දෙන්න වෙයි ඉඩම් අරන් දැන් අකීකරුවන්ගේ නිවාසපුරේ. ඒක ජේසුස් විතර කියන්නේ තමන්ගේ කුරුසිය අරගෙන මනත් එක්ක එන්න. ඊට පස්සේ වෙනම ලොකු වත්තක් අරගෙන ඒකට දාන්න වෙනවා කිතුණු අකීකරුවන්ගේ නිවාසපුරේ. ඔක්කොම කීකරුවන අය කියවල. එහෙම නෙවෙයි. ඔයගොල්ලෝ දැනගන්න. ඔයගොල්ලෝගේ දරුවෝ ඔයගොල්ලෝගේ පවුල් වල දෙවියන් වහන්සේගේ රාජ්‍යෙ ඇවිත්ටි. ඒගොල්ලන් ජීවිතවලට දෙන්නේ ආශිර්වාද. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ඉගැන්වීම් වලින් ඒගොල්ලොන්ට පුළුවන් වුණා නම් තවත් මිනිස්සු මරාගෙන මැරෙන්න ජේසුස් අපිට කියන්නේ මොකද්ද? අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න කියලා තමාගේ ජීවිතේ නැති කරගන්න කියලා. හalleluya. හalleluya. අනිත් අය වෙනුවෙන් සුභාරංචි කියන්න, අනිත් විනාශ වෙන සෙනග වෙතන යේසුස් පණිවිඩය ගෙනියන්න, මගේ පණිවිඩය ගෙනියන්න, ඒ වෙනුවෙන් ඕගොල්ලෝ ඔක්කොම හරිද කියලා ජේසුස් කියන්නේ. හalleluya. නැත්තම් උන්වහන්සේ මේ කිව්වේ නෑ ඇත්ත කඩුවක් අරගෙන ගෙවල් වල ඉන්නට මෙයා කරන්න කියලා. ඕගොල්ලෝ දෙවියන්වහන්සේ රාජ්‍ය වෙන වේවේද. අපි යමු මැත්තු 8 වෙනි පරිච්ඡේදයට. හalleluya. හalleluya. අපි මේ බලන්නේ සුභාරංචිය ප්‍රකාශ කිරීමට ආත්ම සුදුසුකම්. එක ඔයගොල්ලන්ගේ ශුද්ධාත්මනාසගේ බලයෙන් ඔයගොල්ලෝ පිරලා ඉනවා. ඊළඟ එක ඔයගොල්ලෝ කැප වෙන්න ඕනේ. ඔක්කොම ඔයගොල්ලන්ගේ තියෙන දේවල් අත්හරින්න ලෑස්ති වෙන්න. ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙන්න. මැතිව් 8:18. සුදු මැතිව් 8:18. යේසුස් වහන්සේ බොහෝ ඉන්න බයිබලයේ ඔයගොල්ලෝ මැතිව් 8:18 බැලුවා නේද? හරිනේ. right. සුදු මැතිව් 8:18. යේසුස් වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක එගොඩට යට අනදුන්සේ. යේසුස් වහන්සේ ළඟ ඔක්කොම වට වෙලා ඉන්නවා. මොකටද වට වෙලා ඉන්නේ? ඇයි යේසුස් ළඟ මිනිස්සු වට වෙලා හිටියේ? යේසුස් එකපාරක් කියනවා උඹලා මාත් එක්ක ඉන්නේ මම උඹලට කන්න දුන්නු හින්දා නේද කියලා. ඇයි ඒ? යේසුස් වහන්සේත් එක්ක ඉන්නේ හොඳයි. රස්සාවක් කරන්න ඕනේ නැහැ. රොටියක් ගෙනත් දුන්නා මේක 5000කට දෙනවා. රොටි පහ 5000කට දුන්නා අම්මා නියමයි. නේ? ඒ කියන්නේ ජේසුස් දැන් අද කාලේ නම් මිනිස්සුන්ට ඉන්නේ ජේසුස්ගේ අතට රුපියල් 5000 වගේ දුනොත් බං කෝටියක් විතර ගේන්නේ නේ. ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ දසෙන් කොටස් දාදීත් ඒක තමයි වෙන්නේ. දේව රාජ්‍යන වපුරද්දී ඒක වෙන්නේ. ඇම්ප්ලිෆයිඩ් වෙනවා. ඒ කියන්නේ ඒක මැවෙනවා, විදහාපය වෙනවා. හරිද? රයිට්. ජේසුස් වහන්සේ බොහොම සරලව තව කිරිවාර සිද්ධ බව දැක. ඒගොල්ලන්ට යන්න කිව්වා. ජේසුස් කිව්වා යන්න ඒගොල්ලන්ට. එවිට ලියන්නෙක් ඇවිත් ආචාර්යින් වහන්සේ ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමි උන්වහන්සේට කීවේ. මේකත් කපටිකමකට කිව්වේ කියලා ජේසුස් දන්නවා. ඔබ යන කොතැනකට හරි මම එන්නම්. ඊට පස්සේ යේසුස් වහන්සේද සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩද තිබේ. නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්න තැනක් නැතැයි ඔහුට කිව්සේ. ජේසුස් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාට හිස තියන තැනක් නැහැ. හිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩ තියෙනවා. මට හිස තියන තැනක් නැහැ. ඒකෙන් අදහස් කරේ ජේසුස් වහන්සේට මුළු ලෝකෙම තියෙනවා. උන්වහන්සේට එක ස්ථානයක් කියලා නෙවෙයි. හalleluya. හalleluya. ඊට පස්සේ කියන්නේ ඉතුරු ටික. ගෝලයන්ගෙන් තවත් කෙනෙක් ස්වාමීනි පළමු කොට ගොස් මාගේ පියාණන් භූම දාන කරන්න මඩ ඉඩ දුන් මැනවයි කීවේ. මෙතන ගෝලලා කවුද කියලා කියන්නේ. හැබැයි කියනවා ජේසුස් කිසි එක ආයෙත්. ගෝලයන්ගෙන් තවත් කෙනෙක් ස්වාමීනි පළමු කොට ගොස් මාගේ පියාණන් භූම දාන කරන්න මට ඉඩ දුන මැනවයි කීවේ. ජේසුස්ගේ ගෝලයෙක් කියලා කියනවා ස්වාමීනි මගේ තාත්තාව භූම දානය කරලා එන්නම්. ඒ කියන්නේ ගෙදර මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? මලගයක්. ජේසුස්ගේ ගෝලයේ තාත්තා මැරිලා.
ගෙදර මල ගියා. ජේසුස්ලා කියන ස්වාමිනේ මං ගිහිල්ලා භූමි දානය කරලා එන්න. ඔන්න බලන්න ජේසුස් කියන එක. යේසුස් වහන්සේට මා අනුව වරෙන්න මලාව තමුගේ මලවුන් භූමදාන කරග්ගයි ඔහුට කීසේ. ජේසුස් කියනවා මං අනුව එන්න. ඒ කියන්නේ මොකද්ද? ජේසුස් කියනවා මම යන්නේ දේවල් මොකද උඩ පදේ ජේසුස් වහන්සේ මොකක්ද ඒගොල්ලන්ට කියන්නේ? ඒගොල්ලන්ට යන්න කියලා. හalleluya. ඒගොල්ලන්ට යන්න. ඒ ඇයි ඒගොල්ලන්ට යන්න කියලා කිව්වේ? කවුද ඒගොල්ලෝ හිටියේ? කවුද ඒගොල්ලෝ හිටියේ? යටපදවල තියෙනවා කවුද ඒගොල්ලෝ හිටියේ කියලා. කවුද? නෑ 21 වෙනි පදේ කියන ඔන්න බලන්න ඒගොල්ලෝ දැන් ජේසුස් වහන්සේ මුලින්ම කියනවා 18 වෙනි පරිච්ඡේදයේදී ඒගොල්ලන්ට පදේදී ඒගොල්ලන්ට යන්න. ඉතින් එක එක්කෙනා ඇවිල්ලා කියනවා ස්වාමිනිය ඔබ වහන්සේ යන එන තැනට මං එන්නම් කියලා කියනවා. ඒක කපටි කමට. ඊට පස්සේ කියනවා ගොල්ලෝ ඇවිල්ලා කියනවා ස්වාමිනී දැන් අපි ඔයගොල්ලන්ට කියනවා මේ මාත් එක්ක යක් සුභාරංචි කියන්නේ ඒ යකෙක් ඉන්නවා එලවන්න යන්න. මං කියනවා පාස්ටර් හරියටම කරෙද්දී අරයා බලන් ඉන්නවා කන්න. පාස්ටර් පට්ටික උයලා දෙන්න ඕනේ. මම යන්නම් පාස්ටර්. එතකොට මම කියනවා ඔන්න ඔය බඩජාරියට ඔන්න ඔය බඩජාරිය ඔන්න හිටපුදේ. ඔයා ගිහලා දේව රාජ්‍ය වෙලේ කරන්න. ඔගොල්ලෝ දන්නවද? ජේසුස් කිව්වේ මෙතන නොකිය නේද යා? මොකද කිව්වේ? ජේසුස්ගේ ගෝලය ඇවිල්ලා කියනවාද ජේසුස් අතරදී මුලින්ම කියන්නේ මොකද කියන්නේ? ඒගොල්ලන්ට යන්න. එහෙම නේද කියන්නේ? 18 මොකද කියන්නේ? ජේසුස් වහන්සේ බොහෝ සමූහයක් පිරිවරා සිට බව දැක ඒගොල්ලන්ට යන්න අන දුන්නා. ඒගොල්ලන්ට යන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට යන්න යනවා. ගෝලයා ඇවිල්ලා කියනවා ස්වාමිනේ තාත්තේ ඇරිලා එක්ස්කියුස් මී ස්වාමිනේ මගේ තාත්තා ඇරිලා මම යා භූමි දානය කරලා මොනවද කියන්නේ එන්න ජේසුස් කියනවා මැරිච්ච උන් ටික මැරිච්ච එකා පුදේ ඔයා එන්න මාත් එක්ක යන්න මම ඕක කිව්වනම් පාස්ටර්ට හිතක් පපුවක් නැහැ හිතක් පපුවක් නැති මහා ගල්ම හිතක් තියෙන ගල් ගෙඩියක් හදවතක් උණු වෙන්නේම නැහැ බලන්න මගේ තාත්තා නේද මට මේ බම්බුව ක්‍රිස්තියානි වැඩමුත් නැහැ මට පාස්ටර් මගේ පන්ති වැඩමුත් නැහැ මට එපා මට ජේසුස් ඕනෙත් නැහැ ජේසුස් කියන්නේ මොකද්ද මැරිච්ච අය බලහුදේ ඒ කියන්නේ ජේසුස් කියන්නේ මොකද්ද ආත්මිකව මැරිච්ච මිනිස්සු භෞතිකව මැරිච්ච කෙනාව වළඳන්නේ ඔයා එන්න මාත් එක්ක ආත්මයක් මොනවා කරන්නද ජීවත් කරන්න හොඳ වචනය ආවා ආත්මයක් ජීවත් කරන්න මොකද්ද ජීවත් කරන්න මේ ජේසුස් හදන ආත්මය 28 වෙනි පදේ කියනවා ඔව් දැන් ඔන්න ඒගොල්ලන්ට යන්න කියනවා ඒගොල්ලෝ තමයි 28 වෙනි පදේ ඒගොල්ලෝ කවුද ඉන්නේ කියලා 28 තමයි කියන්නේ උන්වහන්සේ එගොඩව ගදරිනන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවල් වලින් පිටත්ව උන්වහන්සේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බන්ධ. යක්ෂාත්ම දෙකක් එක්ක එනවා. දැන් මේ ජේසුස් එගොඩට යන්න කියේ මොකක් කරන්නද? යක්ෂාත්ම ආවේශ වෙච්ච ඒ භයානක මේ යක්ෂාත්ම වලින් ආවේශ වෙච්ච මිනිස්සු නිදහස් කරන්න. ගෝරයා ඇවිල්ලා කියනවා ස්වාමීනි මල ගෙදර යන්න ඕනේ මගේ තාත්තාගේ. ජේසුස් කෝ මැරිච්ච කෙනා මැරිච්ච අය වල්ලපුදේ. ඔයා එනවා මත් එක්ක යන්න අර ආත්මෙ දිනා ගන්න. මේ මනුස්සයා මැරිලා ඉන්නේ. ආත්මිකව මැරිච්ච උනුත් ඉන්නනේ. උන් ටික ගොතන වල්ලගන්න. ජේසුස් කිව්ව කිව්වේ නෑ උන් කියලා. හැබැයි ජේසුස් කෝ ඒගොල්ලෝ වල්ලගත්තද? ඔයා එන්න මාත් එක්ක පියාණන් වහන්සේගේ රාජ්‍ය වැඩි කරන්න යන්න. තමන්ගේ තාත්තා. ඔන්න කඩුව. මේ වෙලාවට තමයි අපිට තීරණය කරන්න වෙන්නේ දෙවියන් වහන්සේද එක අපේ පවුලද
ඕගොල්ලෝ දෙවියන් වහන්සේ වඩා සමහරට පවුලට වඩා ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ දරුවන්ට වඩා ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ එක කරගත්තා කියලා ඔයගොල්ලෝ ඒගොල්ලන්ව නැති කරගන්නේ නැහැ. ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ රාජ්‍යය එක කරගත්තා. දැන් මේ ගෝලයා එහෙම ආවනම් මම විශ්වාස කරනවා හිතනවා ජේසුස් වහන්සේට හිත අපපුවක් නැහැ කියලා. ජේසුස් එහෙනම් මොකද්ද කරන්නේ? සමහරට මේ ගෝලයා එන්න නැති. තේරුණාද? මේ ගෝලයා එන්න නැති. මෙතන කියන්නේ ආවද නැද්ද කියලා. ඒක කිව්වනම් ජේසුස් ඕන තරම් එහෙම වෙලාවේදී උන්වහන්සේ හැරිලා ගිහලා මිනිස්සුන්ව සුව කළා නැද්ද? බයිබලයේ මෙතන වාර්තා වෙලා නැද්ද? ලාසරස් මැරලා හිටියේ දවස් ගානක්. ජේසුස් කෙනෙක් තොරගත්තා. ජේසුස්ගේ අවදානය දෙවියන් වහන්සේ අවදානය ගන්න විදිය මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතනවා ඉක්ම කරාම ජේසුස් එහෙම කියන්නේ මැරිච්ච කෙනා වල්ලපොතේ උඹාරේ මාතක සේවය කරන ඒ මිනිස්සු හිතන්නේ ඔය හිතපපුවක් නැහැ. අනුකර දෙවියන් වහන්සේ ජේසුස් හිතක් නැහැ පපුවකුත් නැහැ. සමහරවිට ඒ ගෝලයා යන්නේ නැති මමගේ තාත්තා වගේ වෙනවා. නික්කම් හරි අර ගෝලයා හැරිලා වුණා. ජේසුස් කිව්වා යම් අපි ගිහලා නැගිට ඕමියා. ජේසුස් මතක නැද්ද? රෝගී සුව කළා නැද්ද? ඇදහිල්ල දැකලා මම ඔයගලන්ට කියන්නේ ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ රාජ්‍යය එක කරගත්තා කියලා ඕගලන්ට මොකුත් නැති වෙන්නේ නැහැ. කසාද බඳිනකන් ඉන්න එපා. දැන් සමහර තරුණයෙක් කෙනා බැඳලා පස්සේ හොඳට සේවය කරනවා. ඒ බඳින්න ඉස්සෙල්ලා මොකද? හොඳට මතක තියාගන්න දේව සේවය එක ස්වර්ගික දෙයක්. ඒක ස්වර්ගික දෙයට ඒ ස්වර්ගික තැන දෙන්න. හalleluya. හalleluya. right. ඔන්න ඉතුරු ටික. මොකද කියන්නේ? 28 උන්වහන්සේ ගොඩට යන ගොඩව ගදරින් යන කරන්න පැමිණි කල යක්ෂාවේශ දෙන්නේ සොහොන් ගෙවල් වලින් පිටතට උන්වහන්සේ පෙරමගෙන එනවා. උන්වහන්සේ සම්විය ඕන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරේ කිසිවකට යන්න පුළුවන්. ඒ කියන්නේ පාරෙන්වත් යන්න බෑ. තරම ඔහු මොරගස්මි දෙවියන්ගේ පුත්‍රයාණන් ඔබට අපේ කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වද දෙන්න ඔබ මේ ආසෙක්ද කියවෝනේ. ජේසුස් වහන්සේ කියන ගෝලයන් වලට යන්නේ පොඩ්ඩ බලන්න. ජේසුස් ඊට පස්සේ කරන දේ ඒ ගොඩදී. ඔව් දුරි මහත් උරුල ගොදුරු කමින් සිටියේ. යක්ෂවරු ඔබ කරන සීක් නම් උරුලට බැහැන්න අප හැරිය මැනව වාසරි ඉල්ලු. උන්වහන්සේ ඔහුට කීසේක. එවිට ඔහු පිට වී ගොස් ඌරන්ට වැහුණෝය. බලව ඒ මුළු රැළ ප්‍රපාතයේ දිගේ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයෙහි වැටි මළෝය. ඌරු රැකවලු පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ලක් යක්ෂාවේශ වූවන් සිදු වූ දේ කීවෝය. එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස් වහන්සේ සම්මුඛ වීමට ඇවිත් උන්වහන්සේ දැක ඔවුන්ගේ සීමා වලින් අහක්ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. මෙච්චර දෙයක් කරලා ඒ නුවර වැසියෝ මොකද කරේ? ජේසුස් වහන්සේට කිව්වා යන්න. ඔබලා දැනගන්න. දේව රාජ්‍යය වෙනුවෙන් ඔබලගේ ජීවිත කැප කරන්න සූදානම් වෙන්න. හalleluya. අපි තව බයිබල් පොත් දෙකක් තියෙනවා. ඒ දෙකවත් අවසන් කරනවා. එතකොට අද දවසේ මේ පණිවිඩය ඉවරයි. ඔයගොල්ලෝ පෙරලා ගන්න දානියෙල් පොත. දානියෙල් පොත. දානියෙල් 12:3. දැන් ඉතින් පාස්ටර් පටුනට යන්න ඕනේ ඉස්සලා දානියෙල් පොත. තාම දන්නේ නැහැ මට පෙරලා පේනවා පටුනට යනවා. පටුන. දානිය පාස අමාරු පොත් කියනවා පාස්ටර්නේ ඉඳලා හිටලා ඒ දානියෙල් පොත හම්බ වෙලාම නෑනේ. ඉතින් හොයනවා පටුනට දැන් ගිහිල්ලා. දානියෙල් පොතේ නිදාන තියනවා කිව්වනම් හැම වෙලාවෙම ඔක කියවනවා. කියන දානියෙල් 12:3. පෙරලා ගත්තද පටුනෙන් බලන්න හරි. දවල්ක් එන්න කරන්නම්. පරණ කිවිසුමේ 1127 වෙනි දුර. නැත්තම් හොඳ නෑනේ. ඔයගලන්ට මම ඒ උදව්ව කරන්නේ. ඒත්
1100 පරණ කිව්ස්මේ 1127 වෙනි පිටුව. 1127. දානිය 12:3 කියන්නේ. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලයෙන් බබලන්නේ. අන්න බලන්න. සුභාරංචි කියන මිනිසයන්ට දෙවියන් වහන්සේ දෙන තනතුර. හාලෙලූයා. දේව රාජ්‍ය වෙනුවෙන් වැය වෙන මිනිස්සුන්ට දෙවියන් වහන්සේ සලකන විදිය කියන්නේ. ඒකම තමයි. තුන්වෙනි පදේ. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද නුවණ ඇත්තෝ. ඒ කියන්නේ නුවණ ඇත්තෝ කියන දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් වැය වෙන අය නුවණ අය. සමහරක් අය කියන්නේ මොම්පල් මෝඩියෝ. බලලා පල්ලි ගාන යන ඉරිදර වැඩක් කරලා මහන්සිලා ඩ්‍රෙස් එක දිගෙන ඉරිදර විතර බලන්න මම උදේ පාන්දර පල්ලි වල ගිහලා හාලෙලූයා කියනවා නටනවා සිද්දු ටිකක් කියනවා මම ගෙදර එනවා. නමුත් ඒක නුවණ ඇත්තන්ගේ ක්‍රියාවක් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. කාගේ ක්‍රියාවක්ද? නුවණ ඇත්තන්ගේ. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද. හාලෙලූයා. හාලෙලූයා. ආකාශයේ දීප්තියේ තියෙද්දී ඒක හැමෝටම පේනවද නැද්ද? පේනවා. ඒ කියන්නේ දේව රාජ්‍ය වෙනුවෙන් වැය වෙන අයව දීප්තිය, එදිය. ඒ එදිය ඒ අස්සේ නෙමෙයි හංගලා තියන්නේ කොහෙද? කොහෙද තියන්නේ? අපි කියන්න කොහෙද තියන්නේ? කඳු මුදුනේ නෙමෙයි බයිබලේ මෙතන කියන්නේ කොහෙද තියන්නේ කියලා. ආකාශයේ. ඒගොල්ලෝ ඉන්නවා ආකාශයේ දිදිසි. අර ඉස්කෝලේ කාලේ පොතක් තිබුණා. ආකාශයේ දිදිසි බැබෙන රන් තාරකා ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි නුවන් තාරකා ඔව්. එකක් තිබ්බනේ. තිබ්බනේ කරේ. නේ? එන්නත් බෑ පුංචි නුවන් තාරකා මට හරියට වචනේ එන්නේ නැහැ. හරි. ඒගොල්ලෝ දීප්තිය වෙනවා හැමෝටම. කොහෙද? ආකාශයේ. ඒ කියන්නේ හැමෝටම දීප්තියක්. ඊට පස්සේ බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකා මෙන්ද සදාකාලයෙන් හාලෙලූයා. මොකක්ද කියන්නේ? ආලපාලේ හිතේ. හාලෙලූයා කියන්නේ. හරිද? ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකා මෙන්ද සදාකාලයෙන් ලැබෙනවා. ඒ කියන්නේ බලන්න මෙතන කියනවා. ඔයගොල්ලෝගේ බයිබලේ බලන්න. බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවන්නෝ. ඒ කියන්නේ ඕගොල්ලෝ දේව රාජ්‍යය ගැන මිනිස්සුන්ට කියනවා කියන්නේ මොකද්ද? නවමැවිල්ලක් වෙනවා මේ මිනිස්සු. එතකොට මේ මිනිස්සු ධර්මිෂ්ඨකමක් දකිනවා. ධර්මිෂ්ඨ වඩපත් වෙනවා. බයිබලයේ කියනවා බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකාවෙන්ද ඒගොල්ලෝ සදා කාලයටම බැබලෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒගොල්ලන්ට කොරෝනා කාලය ආවත් ඒගොල්ලෝ බැබලෙනවා. ඇයි ඒගොල්ලෝ ගොඩාක් අයව ධර්මිෂ්ඨකමට හරවගෙන තියෙනවා. හිතන්න මේක තමයි දෙවියන්ස් අපිට දෙන ප්‍රොමෝෂන් එක. අපි පොඩි දේවල් වෙනුවෙන් දැන් මම කිව්වොත් අපි දේශය වෙනුවෙන් දවස් 7ක් නිරාහාරව ඉන්නවා. උදේ 9ට පල්ලියට එන්න ඕනේ. හවස 4 වෙනකන් නිරාහාර. මට ගෑස්ට්‍රික් හැදෙනවා. කන්න නැතුව එක වේලක්වත් ඉන්න. මම මේ සභාවේ තරුණ ළමයින්ට කියනවා ඔයගොල්ලෝ निराहारව ඉන්න අනිත් අය වෙනුවෙන්. ඔයගොල්ලෝ निराहारව ඉඳලම නෑ මම දන්න විදියට. මේ යූත්ව තියන්න ඕන දවසක निराहारව. ඒක හොඳ අදහසක්. නේ? ඔයගොල්ලන්ට වැඩි निराहार යාඥාවක් නෑ. निराहार යාඥාවක් අඩුයි. තේරුණාද? निराहारව අපි යාඥා කරනවා අනිත් දවසේ. කන්න නැතුව. ඔව්. හැන්දකින් දන ගහගෙන ඉඳි වස්තු ටිකක් විතරක් ඕන. පෑ කාලෙට දැක්කනේ ඇස් උඩ ගියා. ඇයි? මේකට කාලා දැන් මේවා ඔරොත්තු දෙන්නේ නැහැ. මේ බඩවැල් ඔරොත්තු දෙන්නේ නැහැ. නොකා ඉඳලා පුරුදු වෙන්න. නොකා ඉන්න කියන්නේ කන්න නැති නිසා නෙමෙයි ආත්ම දිනා ගන්න යාඥා කරන්න. හාලෙලූයා. බලන්න මෙතන කියනවා බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකාවෙන්ද ඒගොල්ලෝ මොනවද වෙන්නේ? සදා කාලෙට. මෙතන කියනවා සදා කාලෙට ඒගොල්ලෝ හැම කාලෙටම ඒගොල්ලෝ බැබලෙනවා.
මම තරුණයට කියන ඇත්තට හොඳ දෙයක්. අපි निराहाර වෙමු. निराहाරව ඉඳලා නෑ වැඩි ඔයගොල්ලොන්ට. කැපුරින් යමු අපි හොඳ निराहाර. උදේ ඉඳලා හවස වෙනකම්. කැමතිද? කැමතිද? හරි කැමතිද? පාස්ටර් අම්මට කියලා මම නෙස්ටමෝල් ටිකක් ගෙනල්ලා දුන්නා. හැන්දෙන් පොවන්නේ. ඒ ඇල්ජෝ ගෙනාවා කෝප්පේ කොගොල්ලෝ දන්නවද? පාස්ටර් පෝල් යන්ගිචෝගේ චර්ච් එකේ. එහෙම තමයි. එයාගේ චර්ච් එකේ එක දඬුවමක් නෙවෙයි. මිනිස්සු නිරාහාරව යාඥා කරන්නේ. එච්චර ඒගොල්ලන්ට පිපාසය. ආත්ම දිනගන්න. ඒ සභාවට මිනිස්සු වෙනවා පුදුම විදියට. ඒ සභාවේ පාස්ටර් පෝල් යන්ගේ චර්ච් එකේ එච්චර නිරාහාරව ඒගොල්ලෝ කැප වෙනවා. ඒගොල්ලෝ දඟලන්නේ හැන්දෙන් ඒගොල්ලන්ගේ දිව මෙහා වෙන්න විතර කොටක් තියෙනවා. ඒ ඇයි විනාශ වෙන ආත්ම වෙන්නේ? ඕගොල්ලෝ වගේ තරුණ ළමයි කොච්චර වැරදි දේවල් කරනවද? කොච්චරනම් විනාශයට යනවද? ඕගොල්ලන්ට ඇයි බැරි ඒ වෙන්නේ පාස්ටර් මම මගේ කෑම කන්න නැතුව මම කැපවීමක් කරනවා. මම කන්න නැතුව මම ඉන්නවා ඒ වෙන්නේ. ආත්ම දිනා ගන්න ආස වෙන්න. ඒ වගේ කැපවීමකින් ඔගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ තුල බලය කියන එක නිදහසේ හොඳයි. එච්චර අභිමුඛත්වයක් ඔයගොල්ලෝ අත්දකින්න ලෑස්ති. අපි නිරාහාරව ඉන්නවා. නිරාහාරව දැන් ඉතින් ඉන්නවා. දැන් ඉතින් ටිකටම නිරාහාරව. කන්නේම නැහැ. හරිද මට එකද දුන්නා මේ වෙලාවේ. අපි මම නම් නිරාහාරව ඉන්නවා. ඒක තිබුණාද? මම නිරාහාරව ඉන්නවා. ඔයගොල්ලෝ නිරාහාරව. ලෑස්ති වෙනවා ළමයි නිරාහාරව ඉන්න. පාස්ටර් එන්න බෑ පාස්ටර් ඒව බෑ. නිරාහාරව කන්න දෙන්නේ නැහැ. අපි ට්‍රේනින් එකක් වගේ අපි ඒක කරමු. එතකොට ඔයගොල්ලන්ට අමාරු නෑ. මෙතන කියනවා බොහෝ දෙනෙකු දර්ශනවලට හරවා ගන්නවා. තාරකාවෙන්ද සදාකාලයට ලැබෙනවා. අපි අන්තිම බයිබල් පදේ 1 කොරින්ති 9:16 ඉඳලා මම මේ ටිකක් වෙලා ගන්න මොකද නිසා නෙමෙයි මේක ඉවර කරන්න ඕන. එතකොට අද අපිට අදීනේ මාතෘකාව ඉස්සයි. 1 කොරින්ති 9:16. Hallelujah. Thank you, Jesus. මක්නිසාද මම සුභාරංචිය දේශනා කරා. නමුත් පාරට්ටු කර ගැනීමට මට කිසිත් නැත. මක්නිසාද එසේ කිරීමට බැරි සිටිනවා. මට මම සුභාරංචිය කියන්න මම බැඳිලා ඉන්නේ. ඉතින් ටික සුභාරංචිය දේශනා නොකළොත් මට දුක් වේ. බලන්න මොකද කියන්නේ? 16 කියන මම සුභාරංචිය දේශනා කරමි නම් පාරට්ටු කර ගැනීමට මට කිසිත් නැත. Hallelujah. 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 hari අපි 16 කියමු. මක්නිසාද මම සුභාරංචිය දේශනා කරා. නමුත් පාරට්ටු කර ගැනීමට මට කිසිත් නැත. කිසිත් නැත. ඊට පස්සේ මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිනවා. එසේ කිරීමට බැඳිලා ඉන්නවා. ඊට පස්සේ සුභාරංචිය දේශනා නොකළොත් මට දුක් වේ. සුභාරංචිය දේශනා නොකළොත් මට දුක් වේ. ඒ කියන්නේ මොකද්ද? මේක බයිබලේ මොකද්ද? ප්‍රකාශනය. කෙනෙක් සුභාරංචිය කියන්නේ නැත්තම් එයාට දුක කියන එක ඔටෝ එනවා. හරි. දුක කියන එක ඔටෝ එනවා. අර කියන්නේ දුක ඇතිවීමේ හේතුව දුක ඇතිවීමේ මාර්ගය. නෑ දුකට හේතුව ඊළඟට මොකද්ද? දුකට හේතුව දුක ඇතිවීමේ මාර්ගය සුභාරංචි ප්‍රකාශන කිරීම. ඒ කියන්නේ කෙනෙක් සුභාරංචි ජේසු ගැන කිව්වේ නැත්තම් එයාට දුක් ඇති වෙයි. බයිබලේ කියන්නේ මොකද්ද? කෙනෙක් සුභාරංචි කිව්වේ නැත්තම් මම සුභාරංචි දේශනා කරන්න මට පාප කරන්න කිසිත් නැත. මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි. සුභාරංචි දේශනා නොකළොත් මට දුක් වේ.
ඒ කියන්නේ පවුල් කියනවා මම සුභාරංචි කියලා නැත්නම් මට දුකක් වෙන්නේ. ඕගොල්ලන්ට දුක ඉල්ලලා ගන්න පුළුවන් සුභාරංචි කිව්වේ නැත්නම්. හාලෙලූයා. සුභාරංචි කියන්නේ ඔය වෙන්න සුභාරංචියට. ඒක දුකක්. මෙච්චර යහපත් පණිවිඩය කියලා එක කිව්වේ නැත්නම්. හාලෙලූයා. අපි ඊළඟට අන්තිම එක බලමු. රෝම 1:16. මේකේ මට තව උගන්න දේවල් ටිකක් තියෙනවා. නමුත් කමක් නැහැ. අපි මේක අදින් අවසන් කරමු. රෝම 1:16. රෝම 1:16. හාලෙලූයා. 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 එතන. හාලෙලූයා. හාලෙලූයා. රෝම 1:16. කියන්නේ රෝම 1:16. මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවිමි. අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයම තිබෙන නිසා. හාලෙලූයා. බලන්න මක්නිසාද මම සුභාරංචි කියන ලැජ්ජ වෙන්නේ. අදහන්නා සියල්ලන්ට එනම් ග්‍රීකයාටද පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ මොකද්ද? බලය. මනුෂ්‍යයට ගැලවීම දෙන්න ඕනේ එකම බලය සුභාරංචියයි. හාලෙලූයා. සුභාරංචි කතා කරන්න. සුභාරංචි කතා කරන්න. අදිපස කතා කරනවද? යාළුවෝ එක්ක ඔය නිකන් කාලේ රතරයි මේකයි ඊරෑ ටීවී එකේ ගිය නාට්‍ය ගහපු කබුල් පාරයි. එක දවසක් මම එක ගෙදරකට ගියා මේ මෑතක. ගියාම මම දැන් ටීවී එක දිහා ඒගොල්ලෝ ටීවී බලනවා මට ඉතින් හිටියා. මම අහනවා මොකද්ද මේ යන්නේ? ළමයි දෙන්නෙක්ගේ නාට්‍යයක්. හරිද? චූටි ළමයි ඔබ දන්නා යක්ෂයා හරි සූක්ෂමයි. දැන් කුණුහරුප නාට්‍යවල මම ඒවට කියන්නේ කුණුහරුප නාට්‍ය. කුණුහරුප නාට්‍යවල මිනිස්සුන්ව අල්ලගන්න යක්ෂයා පාවිච්චි කරන කාවද දන්නවද? ප්‍රධාන චරිතෙත් දාන්නේ කාවද? චූටි ළමයි ඉඳලා. ඔයගොල්ලෝ බලන් ඉන්නෝනේ. චුට්ටක් ළමයි. අර හාමුදුරුවෝ කෙනෙක්ගේ නාට්‍යයක් යනවා. ඒ හාමුදුරුවෝ එහෙත් කතා කරද්දී ඔයගොල්ලෝ හිතනවා අනේ මුරතල් පොඩි පැටියා කියලා. කර කතා කරනවා. මම දවසක් අපේ මම දන්න ගෙදරකට ගියාම ඔක බලනවාද? ඒ හාමුදුරුවෝ කතා කරා මුරතල් විදියට. මෙන්න બોලේ ඊට පස්සේ කෙල්ලෙක් ගහන පොල්ල කඹුල් පාර. ඔව්. ඔයගොල්ලෝ දන්නවද සමාජයේ විස බීජ දාන දේවල්? අර ගෙදර මම මේ ළඟදී ගියේ. ළමයි දෙන්නගේ කතාව. ඉන්දියන් නාට්‍යයක් ඕක. මොකද ලංකාවේ අය හිටියේ නෑ ඒක. මම ඒ සිස්ටර් මොකද්ද මේ නාට්‍යය? පාස්ටර් මේ නාට්‍ය කතාවේ හැටියට පාස්ටර් මොකද අපේ සභාවේ කෙනෙක් නෙවෙයි. ඒක නිසා මං ගැන දන්නේ නෑ. පාස්ටර් එක ඉන්දියාවේ නාට්‍යයක්. හොඳයි. මේකේ පාස්ටර් අර මිනිහා ඉන්නවනේ ඔය ඉන්නේ ඔය මිනිහාගේ දෙවෙනි ගෑණිගේ ළමයා තමයි පළවෙනි ගෑණිගේ ළමයා මේ. මට ඉතින් අම්මෝ ඉතින් බලන්න යක්ෂයා මොකද කරන්නේ? ඒක යන්නේ සෙනසුරාදා. ඔව් සෙනසුරාදේ නාට්‍ය යන්නේ කුණුහරුප නාට්‍ය. චූටි ළමයි ප්‍රධාන චරිතවලට ගත්තා. චූටි ළමයි දෙන්නේ පොඩි ළමයි දෙන්නේ. මම හිතන්නේ දෙරණ කියන්නේ. මේ පොඩි ළමයි දෙන්නේ ගත්තා. කුණුහරුපයක් සමාජයට දුන්නා. ඕගොල්ලෝ ළමයි ගැන බලබල පුතේ අනේ චූටි ළමයි. පොඩි වෙලාවක ඒ ළමයි ඉස්සරහට දානවා. ඊට පස්සේ කුණුහරුපයක් පෙන්නනවා. අරගේ ඒ මිනිහගේ දෙවෙනි කසාදේ ළමයා මේ පළවෙනි කසාදේ ළමයා මේ. ඕගොල්ලන්ගේ ළමයි ඒගොල්ලන්ගේ ඔළුවට පළවෙනි කසාදෙකුත් තියෙනවා. දෙවෙනි කසාදෙකුත් තියෙනවා. Oh no. What a surprise. ඔගොල්ලෝ දැනගන්න ඔගොල්ලෝ එතකොට ළමයි මොකද වෙන්නේ? බයක් නැහැ. කෙල්ලෝ ගහනවා කොල්ලන්ට. කොල්ලෝ ගහනවා කෙල්ලන්ට. ඒ මොහොතේ ඒවා මොඩ් කරන්න තාම මොනවද කරලා තියෙන්නේ? යක්ෂය තරමට කපටි. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ. මට මගේ කෝට් එක අරන් ආවේ නැහැ. කෝට් එක මෙහෙම තියන් වාහන වලට යන්නේ. ළමයින්ව බැලුවම ළමයින් ගොළුවට මොකක්ද යන්නේ? මේක තමයි ලයිෆ් එක. මේක තමයි 2020 ලයිෆ් ස්ටයිල්.
2020 ලයිෆ් ස්ටයිල් එක ජීවත් වෙන ක්‍රමය මේක. මේක තමයි පොෂ් ක්‍රමය. ඔයගොල්ලෝ දන්නවද මේක පොෂ් නෑ. හalleluya. ඒක පොෂ් නෑ. ඒ ඔයගොල්ලෝ ගෙවල් වල ඒ වගේ කුණුහරුප ඒ ළමයිට මම කියන්නේ කුණුහරුප පෙන්නන්න එපා. ඔව් ඔයගොල්ලෝ අසභ්‍ය චිත්‍රපටි ගෙදර ඉඳලා බලන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේ channels වලින් අසභ්‍ය එකක් තමයි දාන්නේ. ඒක බැලුවාම ළමයිගේ ජීවිත විනාශ වෙනවා. ඒක පෙන්වන්න එපා. ගෙවල් ඇතුළට ඒවා ගේන්න එපා. ක්‍රිස්තියානි දේවල් පෙන්වන්න. ඔය කාටුන් තියෙන බයිබල් ෆිල්ම්ස් වලින් එන කාටුන්. ඕගොල්ලෝ හොඳට බලන්න. හැම නාට්‍යයකම තියෙන්නේ මේ වගේ ළමයි ඉස්සරහට දාන්නේ. සෝරදහම් චූටි චරිතයක් දානවා. යටින් තියෙන්නේ මොකක් හරි කුරුහරුපයක්. ඕගොල්ලෝ අනේ කුරු බූටි හාමුදුරුවෝ ඒ කතාව ඔයගොල්ලෝ අහනවා. ළමයිවත් ගෙන්නගෙන අහනවා. ගෙවල් ඇතුලේ සාතන් ක්‍රියා කරනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ළමයි ගොළුවට ස්පීච් දීලා සාතන් යක්ෂයා ඒවා ක්‍රියා කරනවා. ඒ ළමයි ගොළුවට ඒවා යනවා. ඊට පස්සේ ඒ ළමයි ලොකු වුණාම ඔයගොල්ලන්ට පෙනෙයි නාට්‍යවල වෙච්ච දේ ඒ ඇතුලේ වෙනවා. ඊට පස්සේ පාස්ටර් ප්‍රශ්න. ඉතින් මගේ ළඟට එනවා ෆොටෝ අරගෙන. ඊයේ සත්‍ය කෙනෙක් ආව ෆොටෝ එකක් අරගෙන. ෆොටෝ අරන් එනවා. ෆොටෝ අරගෙන ජීවත් වෙන හැටි සභාවේ උගන්වලා නැහැ. ඊට පස්සේ අපි ෆොටෝ එක බලලා මොන හරි කියන්න ඕනේ. දැන් මම මේකට මොකද්ද කියන්නේ කියලා හිතනවා. නැත්තම් ඒ වගේ ඇය ගණන් යාඥා කරනවා. රස්තියාදු වෙනවා. ඒකට හේතුව ඇයි? පොඩි කාලේ ඉඳලා ළමයිගේ හරි ළමයි පොඩ්ඩක් දාලා. තේරුණාද? මම මේ ඔයගලන්ට කියන්නේ ජීවත් වෙන ජීවිතය බෑ දෙවියන් වහන්සේ වෙනුවෙන්. හalleluya. ඇති අදට ඇති. ආද ක්‍රියා 1:16 මම ඒක කියමු. සමහරට රෝම 1:16. පළමුවට යුදෙව්වාද එසේම ග්‍රීක යන ගැලවීම පිණිස ඒක දෙවියන් වහන්සේගේ බලය තිබෙන නිසා. හalleluya. හalleluya. මේ සුභාරංචිය දෙවියන් වහන්සේගේ බලයයි. ඒක නිසා ඔයගොල්ලෝ ජීවත් වෙන විදිය වෙනස් කරගන්න. ඕගොල්ලෝ තුල දෙවියන් වහන්සේගේ බලය තියෙනවා. ඒ බලය අනිත්‍යයට ගිහිල්ලා දෙන්න කැප වෙන්න වෙනුවෙන්. ආමෙන්. යා අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට අපේ දෑත් ඔස්සවලා අපි මොහොතක් අපි මේ වෙලාවේ අපි ස්තුති කරමු. හalleluya. 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 හalleluya.